අපි පාඩමේ සමාන්තරාංශ මූලධර්ම සාකච්ඡා කරන්න පෙර පුතාලා අපිට අවශ්‍ය මූලික බහුවර්ෂ පිළිබඳ අවශ්‍ය මූලික දැනුම ලබා ගත්තොත් ඔබ ඉස්සෙල්ලා මට කියන්න චතුරස්‍රයක් කියන්නේ මොකක්ද පුතේ? චතුරස්‍රයක් කියන්නේ සරල රේඛා ඛණ්ඩ හතරකින් සෑදුණු සංවෘත රූපයකට අපි කියනවා මොකක් කියලා දරුවෝ චතුරස්‍රයක් කියනවා. දැන් මේක චතුරස්‍රයක් නේ. ඊට පස්සේ ඕනම බහුවර්ෂයක් නම් කරනකොට තියෙන සම්මත ක්‍රමය තමයි එක ශීර්ෂයකින් ආරම්භ වෙලා ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර කැපිටල් අකුරු ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ එක්ක වාමාවර්තව එහෙම නැත්නම් දක්ෂිණාවර්තය මම කරේ මෙතන ශීර්ෂයෙන් ආරම්භ කරලා වාමාවර්තව ABCD කියලා දැන්. එතකොට එහෙම නැත්නම් ඔබට පුළුවන් නම් කරන්න මෙතන A මෙතන B මෙතන C මෙතන D එක්ක වාමාවර්තව එහෙම නැත්නම් දක්ෂිණාවර්තව. බහුවර්ෂයක් නම් කරනකොට මෙහෙම කරන්න බෑ. මේ මෙතන A දාලා මෙතන B දාලා මෙහෙම C දාලා මෙහෙම D දාන්න බෑ. ඒක වැරදි. ඒක නිසා මුලින්ම ඔබ ඉගෙන ගන්න ඕන දේ තමයි පුතේ හරියටම බහුවර්ෂයක් නම් කරන විදිය පුතේ. මේ බලන්න මේ තියෙන්නේ AB පාදය. ඒතර AB පාදයට හරියටම ඉදිරියෙන් තියෙන මේක මොකක්ද කියන්නේ? DC පාදය. දැන් බලන්න රතු පාටින් ඔබට දිසෙන පාද දෙක. ඒතර අපි කියනවා පුතාලා ABට සම්මුඛ පාදයේ තමයි පුතේ DC රතු පාටින් තියෙන්නේ. ඒ වගේම අපිට කියන්න පුළුවන් DCට සම්මුඛ පාදයේ තමයි පුතේ කවුද කියන්නේ? AB. ඒ වගේම බලන්න පුතේ මම මේ පාට කරන රේඛා ඛණ්ඩයේ පාදය මොකක්ද? BC. BC. ඒතර මෙතන කොළ පාටින් පෙන්නන රේඛා ඛණ්ඩය මොකක්ද කියන්නේ? AD. එතකොට අපිට කියන්න පුළුවන් පුතාලා BC පාදයට සම්මුඛ පාදය AD වෙනවා. එතකොට AD පාදයට සම්මුඛ පාදය BC වෙනවා. ඊට පස්සේ ඒ වගේම දරුවෝ අපි ඉගෙන ගන්න ඕන තව කාරණයක් තමයි පුතේ මේ බලන්න මම මෙතන මාක් කරනවා කෝණය. එතකොට මේ කෝණයේ ඉදිරියෙන් තියෙන කෝණය තමයි මේ කෝණය. අලු පාටි මෙතන මාක් කරලා තියෙන කෝණේ නම පුතාලා ඒක ශීර්ෂයේ A නිසා ඒ කෝණේ නම් කරන්න පුළුවන් BAD. BAD කෝණයට ඉදිරියෙන් තියෙන මේ කෝණයනේ. එයාගේ ශීර්ෂයේ C නිසා දරුවෝ අපි එයාට කියන්න පුළුවන් BCD. එතකොට BADට සම්මුඛ කෝණය තමයි මොකද්ද කියන්නේ? BCD. ඊට පස්සේ පුතේ ඒකේම අනිත් පැත්ත BCD කෝණයට සම්මුඛ කෝණය තමයි දැන් මේක BCD කෝණයනේ මේ කෝණය BCD කෝණය. ඒ කෝණයට සම්මුඛ කෝණය තමයි මොකද්ද කියන්නේ? BAD. BAD. ඊට පස්සේ පුතාලා ඒකේම තව කෝණ දෙකක් තියෙනවා ඔබ දන්නවා. මේ බලන්නකො පුතේ. මෙතන තියෙන කෝණය මේ බලන්න මේ කෝණයයි මේ කෝණය. එතන මේකේ ශීර්ෂය දරුවෝ මොකක්ද කියන්නේ? මෙතන මම මේ පෙන්වන මේ නිල් පාටින් මාක් කරලා තියෙන කෝණේ ශීර්ෂය B නම් ඒකේ ශීර්ෂ අකුර මැද්දට වෙන එක නම් කරන්න ABC. ABC කෝණයට සම්මුඛ කෝණය වෙන්නේ ඒක ඉදිරියෙන් තියෙන කෝණේ. යාගේ ශීර්ෂයේ D නිසා පුතේ යාගේ නම ADC. එතකොට ADC කියන කෝණයට සම්මුඛ කෝණය තමයි ABC. ඔබ දැන් පැහැදිලිව ඉගෙන ගත්තේ පුතාලා AB පාදයට සම්මුඛ පාදයේ DC, DC පාදයට සම්මුඛ පාදයේ AB, BC පාදයට සම්මුඛ පාදයේ AD, AD පාදයට සම්මුඛ පාදයේ BC. මේක ඔබ හොඳ ජ්‍යාමිතිය මෙහෙම කටපාඩම් කරන්නේ රූප සටහන හොඳට තේරුම් ගන්න. චතුරස්‍රයක් හිතින් මවා ගන්න. සම්මුඛ පාද දකින්න, සම්මුඛ කෝණ දකින්න. ඒතර ඔබට මේක මතක තියෙනවා. මේක චිත්‍රයක් ලෙස ඔබ මතක තියාගත යුතුයි පුතේ. සමාන්තරාංශික ලක්ෂණ සාකච්ඡා කරොත් එහෙම අපි ඉස්සෙල්ලම බලමු සමාන්තරාංශ සම්මුඛ පාද අතර තියෙන සම්බන්ධය. සමාන්තරාංශේ මේ DC පාදය. බලන්න DC පාදේ දිග. ඊට පස්සේ බලන්න A පාදේ දිගම තමයි කාට තියෙන්නේද? ABට තියෙන්නේ. ඒතර DC පාදේ දිගයි පුතේ AB පාදේ දිගයි මොකද වෙන්නේ කියන්නේ? සමානයි. ඒ කියන්නේ මේ සම්මුඛ පාද දිගට සමානයි.
ඒ වගේම ඔබ හොඳින් පරීක්ෂා කරොත් පුතේ මෙන්න මේ පාදය BC පාදෙ දිගයි AD පාදෙ දිගත් මොකද වෙන්නේ කියන්නේ සමාන වෙනවා. එතකොට ඒකේ ලක්ෂණය තමයි සමාන්තරාශ්‍රයක සම්මුඛ පාදවල දිග සමානයි. AB වල දිග සමාන වෙනවා මොන පාදයටද දරුවෝ? DC පාදයට. ඊට පස්සේ BC පාදයේ දිග සමාන වෙනවා මොන පාදයටද? AD පාදයට. ඒ කියන්නේ සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද දිගින් සමානයි. ඔබ මොහොතක් හිතන්න මේකේ දිග මැන්නම අපිට 10යි cm ආවා කියලා. එහෙනම් DC පාද දිගත් පුතේ මොකද්ද කියන්නේ? 10යි cm. මේ පාදේ අපි තුම අපිට දිග මැන්නම 7යි cm ආවා කියලා. මේ පාදේ දිගත් කීයද පුතේ? 7යි cm. ලක්ෂණයේ වචනෙන් විස්තර කරන්න සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද දිගින් සමාන වේ. මම ඉස්සෙල්ලා මැනගන්නවා ABC කෝණේ විශාලත්වය. ABC කෝණේ විශාලත්වය මට පේන විදිහට හරියටම අංශක 110යි. ඊට පස්සේ මම මැනගන්නවා ඊට සම්මුඛ කෝණේ විශාලත්වය ABC කෝණයට සම්මුඛ කෝණය වෙන්නේ ADC කෝණය. ඒකේ විශාලත්වය බලන්න දරුවෝ 110යි. එතනින් ඔබට ගත හැකි නිගමනය තමයි පුතේ ABC කියන කෝණේ විශාලත්වයයි ADC කියන කෝණේ විශාලත්වයයි මොනවද දරුවෝ වෙන්නේ? සමානයි. අපි මේ විදිහටම මෙන්න මේ කෝණය සහ ඒ කියන්නේ BAD කෝණ විශාලත්වය සහ මේ කෝණේ ඒකේ නම BCD මෙන්නම ඒ කෝණවල විශාලත්වයත් සමානයි. ඒතර ඔබට ගත හැකි නිගමනය මේ කෝණ විශාලත්වය 110යි මේ කෝණ විශාලත්වයත් 110යි. ඒතර මේ 110යි මේ 110යි විශාලත්වයෙන් සමානයි. ඒතර ගත හැකි නිගමනය මොකක්ද පුතේ? සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. A කෝණ විශාලත්වය සමානයි A කෝණ විශාලත්වය C කෝණයට සමානයි. B කෝණ විශාලත්වය T කෝණයට සමානයි. මොකද ලක්ෂණේ? සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. අපි සමාන්තරාශ්‍රයක විකර්ණ අතර සම්බන්ධය සොයාගත්තොත් බලන්න මේ සමාන්තරාශ්‍රයේ AC සහ BD විකර්ණ දෙක Oහිදී ඡේදනය වෙනවා. ඔබ බලන්න A වල ඉඳලා O ට තියෙන දිග මේකේ දල වශයෙන් සෙන්ටිමීටර් 13ක් විතර වෙනවා. ඊට පස්සේ බලන්න O වල ඉඳලා C ට තියෙන දුර O වල C ට තියෙන දුරත් ඒ දිගමයි. එතකොට පුතේ AO ගේ දිග සමාන වෙනවා OC ගේ දිගට. සහ ඒ විදිහටම අපි බැලුවොත් එහෙම BO ගේ දිගයි OD ගේ දිගයි ගත්තොත් එහෙම ඒ දෙකට සමානයි. ඒ කියන්නේ පුතේ BO ගේ දිග සමාන වෙනවා කාටද? OD ගේ දිගට. ඒකෙන් අදහස් වෙන්නේ AC කියන විකර්ණය මගින් BD ව සමාන කොටස් දෙකකට බෙදෙනවා. AC විකර්ණය මගින් BD ව සමාන කොටස් දෙකකට බෙදෙනවා. BD විකර්ණය මගින් AC ව කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ ඒකට කියන්නේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. බලන්න මේ සමාන්තරාශ්‍රයේ එක විකර්ණයක් ඇන්දහම ඒ විකර්ණය මගින් සමාන්තරාශ්‍රයේ ත්‍රිකෝණ දෙකකට වෙන් වෙනවානේ. මේ ත්‍රිකෝණ දෙක හැඩයෙන් සහ ප්‍රමාණයෙන් සමානයි. ඒ කියන්නේ ඇත්තටම මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. ඒ කියන්නේ පුතේ විකර්ණයක් මගින් සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් සමච්ඡේද වෙනවා. ඒ කියන්නේ ABC ත්‍රිකෝණේ වර්ගඵලය සමාන වෙනවා ADC ත්‍රිකෝණේ වර්ගඵලයට. ඒ ලක්ෂණයට අපි කියන්නේ විකර්ණයක් මගින් සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් සමච්ඡේදනය කරනවා. අපි ඉගෙන ගත්ත සමාන්තරාශ්‍රයක ලක්ෂණ ක්‍රමයක් ලෙස ඉගෙන ගත්තොත් සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. ඔබ සලකන්න ABCD සමාන්තරාශ්‍රය AB පාදයට සම්මුඛ පාදය වන DC දිගින් සමානයි. BC පාදයට සම්මුඛ පාදය වන AD දිගින් සමානයි. සම්මුඛ පාද සමාන වේ.
ඊට පස්සේ ඒ කෝණයට ඉදිරියෙන් තියෙන හේවත් ඒ කෝණයට සම්මුඛ කෝණේ C කෝණේ විශාලත්වයෙන් සමානයි. B කෝණයට ඉදිරියෙන් තියෙන හේවත් B කෝණයට සම්මුඛ කෝණේ විශාලත්වයෙන් සමානයි. ඊළඟ ලක්ෂණය තමයි අපි සමාන්තරාශ්‍රයේ මෙහිම විකර්ණයක් ඇන්දොත් ඒ විකර්ණය මගින් මොකක්ද වෙන්නේ? සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් සමච්ඡේදනය වර්ගඵලයෙන් සමච්ඡේදනය වෙනවා කියන්නේ වර්ගඵලයෙන් සමාන කොටස් දෙකකට වෙන් වෙනවා. ඊට පස්සේ මෙතන වෙන්නේ AC කියන විකර්ණය මගින් BD සමාන කොටස් දෙකකට බෙදෙනවා. AC කියන විකර්ණය මගින් BD සමාන කොටස් දෙකකට බෙදෙනවා. BD කියන විකර්ණය මගින් AC සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ පුතේ විකර්ණ එකිනෙක සමච්ඡේද වෙනවා. පුතලා අපි සමාන්තරාශ්‍රවල ලක්ෂණ භාවිතයෙන් ගැටළු විසඳීම් පුරුදු වෙමු. මම ඒ සඳහා තෝරගත්තා. ඔබගේ 10 ශ්‍රේණියේ පෙළ පොතේ 16 එක අභ්‍යාස මාලාව බලන්න පුතේ. පළවෙනි අභ්‍යාසය PQRS සමාන්තරාශ්‍රයේ දී තොරතුරු අනුව PQ පාදයේ දිග. ඒතර මේ වගේ වෙලාවට පුතේ අපි කරන්න ඕනේ. දැන් පාදයක දිගනේ සොයන්න ඕනේ. සමාන්තරාශ්‍රයක පාදවල දිග අතර සම්බන්ධව අපි ඉගෙන ගන්න තියෙන දේ මොකක්ද? ඒතර මේ වань සමාන්තරාශ්‍රයක පාද අතර දිග සම්බන්ධව අපි ඉගෙනගෙන තියෙන දේ සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද දිගින් සමානයි. ඒතර ඔබ දන්නවා SR පාදයේ දිග 8යි නම් PQ පාදයේ දිගත් කීයද පුතේ වෙන්නේ 8යි CA. මේකට හේතුව සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද දිගින් සමාන වීම. දෙවැනි කොටසේ අහන්නේ කෝණ කීපයක විශාලත්වය. බලන්න පුතාලා ඒකේ පළවෙනි අහන්නේ QPS කෝණේ විශාලත්වය. මේ දින QPS කෝණේ. දැන් කෝණයක විශාලත්වයේ සොයනකොට පුතේ අපිට මතක් වෙන්න ඕනේ විශේෂයෙන්ම ජ්‍යාමිතිය ගණන් හදනකොට. කෝණයක විශාලත්වයේ සොයනකොට මතක් වෙන්න ඕනේ දීලා තියෙන කෝණත් එක්ක තියෙන සම්බන්ධතාව. දීලා තියෙන කෝණයයි අගේ සොයන්න තියෙන කෝණය අතර තියෙන සම්බන්ධය. සම්බන්ධතාව අපි අලුතෙන් හිතන්න ඕනේ පුතාලා. අපි ඉගෙනගත්ත ප්‍රමේය වලින් මොන ප්‍රමේයද මෙතනට ගැලපෙන්නේ? දැන් ඔබ දන්නවා මෙතන සමාන්තර රේඛා තියෙන නිසා අපිට ටග්ගල මතක් වෙනවා සමාන්තර රේඛා ආශ්‍රිත ප්‍රමේයන්. ඒකේ තියෙන මූලික ප්‍රමේයක තියෙනවා සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ සමාන වේ, අනුරූප කෝණ සමාන වේ, මිත්‍ර කෝණ පරිපූරක වේ. මේ බලන්න මෙතන හොයාගන්න තියෙන QPS කෝණය මෙන්න මේ කෝණය සහ දීලා තියෙන මේ 130 කෝණය. මේ කෝණ දෙක පිහිටන්නේ C අකුරක ශීර්ෂවල. මේවා මිත්‍ර කෝණ. ඊට ඔබ දන්නවා QPS කෝණයට ඔබ එකතු කරන්න අංශක 130. එතකොට මේ දෙකේ එකතුව සමාන වෙන්න ඕනේ. පරිපූරකයි කියන්නේ 180යි. මිත්‍ර කෝණ allied angles 130ට කීයක් එකතු කරාමද දරුවෝ 180ක් වෙන්නේ කියලා හොයාගන්න. ඔබ කරන්න ඕනේ 180න් මොකද පුතේ කරන්න ඕනේ 130ක් අඩු කරන්න උත්තරය අංශක 50යි. ඊට පස්සේ බලන්න පුතේ ඊට පස්සේ ඔබට හොයාගන්න තියෙන්නේ PQR. මම කලින් කිව්වා වගේ ඔබ හිතන්න මේ හොයාගන්න තියෙන කෝණය සහ දීලා තියෙන කෝණ අතර සම්බන්ධය. ඔබ හොඳින් බලන්න 130 සහ මේ Q අතර සම්බන්ධය මේ රූපේ සමාන්තරාශ්‍රයක්. මේ දෙක මොනවද පුතේ? සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ. සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන හින්දා PQR ගේ විශාලත්වයත් අංශක 130යි. සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන නිසා දැන් ඔබට සාමාන්‍ය විදියට බැලූ බැල්මට උනත් පේනවනේ පුතේ මේ කෝණේ හැඩයයි මේ කෝණේ හැඩයයි විශාලත්වයෙන් මොකද වෙන්නේ? සමානයි. ඒ දෙක විශාලත්වයෙන් සමානයි. අවසාන වශයෙන් ඔබට හොයාගන්න තියෙන දරුවෝ QRS. මේ තියෙන QRS මේ රූපේ සමාන්තරාශ්‍රයක් නිසා QRS කියන කෝණයට සම්මුඛ කෝණය වෙන්නේ QPS. ඒක හොයාගත්තා. ඒකේ උත්තරේ 50 නිසා QRS කියන කෝණේ විශාලත්වයත් අංශක 50යි. QRS කියන කෝණේ විශාලත්වය අංශක 50යි. හරි පුතේ. දෙවෙනි අභ්‍යාසය
රූපයේ දියේ තොරතුරු අනුව BCD හි අගය බලන්න පළවෙනි කොටස පුතේ BCD ගේ අගය ඉස්සෙල්ලා බලුත් BCD කියන කෝණය මේ තියෙන BCD ශීර්ෂයේ අකුරනේ මැද අකුරෙන් අල්ලගන්නේ. දැන් මෙතන සමාන්තර රේඛා සම්බන්ධ නිසා කලින් අභ්‍යාසයේ වගේමයි මේ බලන්න පුතේ මෙතන අපිට සම්බන්ධ වෙන C අකුරක්. ඒතර C අකුරක ශීර්ෂවල පිහිටි කෝණ වලට අපි කියන්නේ මිත්‍ර කෝණ. මිත්‍ර කෝණවල එකතුව පුතා 180යි. BCD අපිට හොයාගන්න තියෙන කෝණයට එකතු කරනවා අංශක 78. මේ දෙක එකතුව සමානයි අංශක 180යි මිත්‍ර කෝණ. දැන් ඊට පස්සේ බලන්න 78 කීයක් එකතු කරාම 180ක් එන්නේ කියලා හොයාගන්න. BCD කෝණය සමානයි 180 වෙන ඔබ කරන්න ඕනේ අංශක 78ක් අඩු කරන්න. ඒක උත්තරේ වෙන්නේ පුතා අංශක 102යි. දෙවෙනි කොටස ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 24 නම් BCD ත්‍රිකෝණයේ වර්ගඵලය. BCD ත්‍රිකෝණයේ වර්ගඵලය BCD ත්‍රිකෝණයේ වර්ගඵලය මේ බලන්න. මෙතන භාවිතාවන මට කියන්න පුතේ අපි ඉගෙනගත්ත සමාන්තරාශ්‍රය ලක්ෂණය කුමක්ද? විකර්ණය මගින් සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් සමච්ඡේදනය වෙනවා. දැන් මුළු සමාන්තරාශ්‍රය වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 24 නම් පුතාලා BCD ත්‍රිකෝණේ වර්ගඵලය 24 බෙදීම 2 උත්තරේ පුතේ කීයද වර්ග සෙන්ටිමීටර 12යි. තුන්වෙනි කොටස එකේ ඔබගෙන් අහන්නේ ACD ත්‍රිකෝණේ වර්ගඵලය. ACD ත්‍රිකෝණේ වර්ගඵලය ACD ත්‍රිකෝණේ වර්ගඵලය මොකද්ද භාවිතාවන ලක්ෂණය කියන්නේ නැවත වාරයක් විකර්ණයක් මගින් සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් සමච්ඡේදනය කරන නැවත වාරයක් මුළු සමාන්තරාශ්‍රය වර්ගඵලයේ 24යි නම් තුන්වෙනි කොටස ඔබට එන්නේ 24න් භාගී උත්තරේ 12යි. දාසේක අභ්‍යාස මාලාවේ තුන්වෙනි ගණන දියති රූපයේ තොරතුරු අනුව DC වල දිග. දැන් හොඳින් බලන්නකො පුතේ DC පාදයේ කොහෙද තියෙන්නේ කියලා. DC පාදේ. එතකොට දැන් අපිට මතක් වෙන්න ඕනේ සමාන්තරාශ්‍රයක පාද අතර තියෙන සම්බන්ධය. දැන් මෙතන දීලා තියෙන්නේ 5. එතකොට දැන් මෙතන පුතේ සමාන්තරාශ්‍රය දෙකක් තියෙනෝනේ. එක සමාන්තරාශ්‍රයක් ABEF කියන සමාන්තරාශ්‍රය අනෙක් සමාන්තරාශ්‍රය ABCD කියන සමාන්තරාශ්‍රය. දැන් ඔබට තේරෙනවා ABEF කියන සමාන්තරාශ්‍රය ගත්තොත් එහෙම මෙතන පාදයේ සෙන්ටිමීටර 5 නම් AB ගේ දිගත් සෙන්ටිමීටර 5යි. ඒ කියන්නේ පුතේ AB සමානයි සෙන්ටිමීටර 5යි. අපි හේතුව ලෙස ගත්තොත් එහෙම සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. ඊට පස්සේ ඒ AB වල දිග සමානයි DC වල දිගට. ඒ පුතේ මෙතන මේ AB පාදයේ දිග DC පාදයේ දිගට සමානයි. නැවත වාරයක් හේතු පුතේ සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. දැන් බලන්න FE ගේ දිග 5යි නම් AB ගේ දිගත් 5යි. AB ගේ දිග 5යි නම් පුතේ කීයද DC ගේ දිග කීයද දරුවෝ වෙන්නේ DC ගේ දිග සෙන්ටිමීටර 5යි. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද දිගින් සමානයි. දෙවෙනි කොටස ABE කෝණේ විශාලත්වය. දෙවෙනි කොටස ABE කෝණේ විශාලත්වය ABE කෝණය කියන්නේ මේ කෝණය. ඒක දැන් ඔබ බලන්න ඕනි පුතාලා මේ කෝණයයි දීලා තියෙන කෝණය අතර සම්බන්ධය. අපිට හරියම පැහැදිලි මේ කෝණ දෙක සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ මොකද වෙන්නේ කියන්නේ විශාලත්වයෙන් සමානයි. එහෙනම් ABE ගේ විශාලත්වය පුතේ අංශක 45යි සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන නිසා. තුන්වෙනි කොටස ADC කෝණ විශාලත්වය. ADC කෝණය බලන්න රූප සටහනදී ADC කෝණය මේක. අපි දන්නවා මේ කෝණය සැලකුවාම මෙයාට සම්මුඛ කෝණය වෙන්නේ මම මේ මාක් කරන කෝණේ ABC. ඒතර ඒ කියන්නේ ADC කෝණේ විශාලත්වය
ADC කියන කෝණේ විශාලත්වය සමානයි ABC කියන කෝණයට. නැවත වාරයක් බලන්න පුතේ. ADC කියන කෝණේ විශාලත්වය සමානයි ABC කියන කෝණේ. සමාන්තර රාශියක සම්මුඛ විශාලත්වයෙන් සමානයි. දැන් ඔබට පේන්න තියෙනවා බලන්න පුතේ ABC කියන කෝණේ මෙන්න මේ කෝණේ හැදෙන්නේ කෝණ දෙකක් එකතු වෙලා. එකක් 45ට ඔබ එකතු කරන්න ඕනේ කීයද පුතේ? 75. 5 එකතු ගමු 10න් බිඳුව එකක් ඉතුරුයි 4 7යි 11 1යි 12යි. උත්තරේ එතන එන්නේ පුතලා 120යි. හතරවෙනි කොටස පුතේ ඒකේ හතරවෙනි කොටස ඔබගෙන් අහන්නේ BCD කෝණේ විශාලත්වය. BCD කෝණේ විශාලත්වය බලන්න. BCD කෝණේ විශාලත්වය මෙන්න මේ කෝණේ. දැන් මෙතන බලන්න අර සමාන්තර රේඛ අපි කලින් ගැටලු කීපයකදී දුව සමාන්තර රේඛා සම්බන්ධ වෙලා මෙතන හැදෙනවා පුතේ C අකුරක හැදෙනවා. ඒක C අකුරක ශීර්ෂවල පිහිටි කෝණ මිත්‍ර කෝණ වෙනවා. මිත්‍ර කෝණ පරිපූරකයි. ඒතර වෙන්නේ පුතාලා අපිට හොයාගන්න ඕන BCD කෝණය එකතු කිරීම ADC සමාන 180යි. ඒකට හේතුව මිත්‍ර කෝණ. ඒතර BCD කෝණය එකතු කිරීම ADC කෝණය අපි හොයාගත්ත 120 සමාන 180යි. ඒතර 120ට කීයක් එකතු කරාමද 180ක් වෙන්නේ කියලා හොයාගන්න. ඔබ කරන්න ඕනේ මේ 180න් මේ 120 මොකද පුතේ කරන්න ඕනේ? අඩු කරන්න. ඒතර උත්තරය අංශක 60යි. හතරවෙනි ගන්න රූපයේදී ඇති තොරතුරු අනුව පළවෙනි කොටස PS වල දිග. දැන් මේ බලන්න පුතේ. දැන් මේ රූපේ PS වල දිග. දැන් ඉස්සෙල්ලම තේරුම් ගන්න මේ රූප සටහනේ සමාන්තර රාශි දෙකක් තියෙනවා. එක සමාන්තර රාශියක් PQRS අනිත් සමාන්තර රාශිය RXYZ. එතකොට පුතේ අපිට හොයාගන්න තියෙන්නේ PS වල දිග. දැන් මෙතන තියෙන්නේ මෙතන සෙන්ටිමීටර 3 දාලා තියෙන්නේ XY. එතකොට අපි දන්නවා පුතාලා XY සහ PS අතර ඍජු සම්බන්ධයක් නැහැ. දැන් අපිට මෙහෙම කරන්න පුළුවන්. PS වල දිග හොයාගන්න පුළුවන් පුතේ QR වල දිග දන්නවනම්. ඒකට හේතුව සමාන්තර රාශියක සම්මුඛ පාද සමාන හින්දා. අපි QR වල දිග දන්නේ නැහනේ. ඊට පස්සේ මෙතන මෙයා මාක් කරලා තියෙනවා QZ පාදයේ මධ්‍ය ලක්ෂය R. ඒ කියන්නේ QR වල දිගයි RZ වල දිගයි සමානයි. QR හොයාගන්න පුළුවන් RZ ගේ අගය දන්නවනම්. RZ හොයාගන්න පුළුවන් ඊට සම්මුඛ පාදේ දන්නවනම්. එතකොට RZ සම්මුඛ පාදේ 3යි. ඒක නිසා RZ වලටත් උත්තර එනවා කීයද පුතේ? 3ක්. සමාන්තර රාශියක සම්මුඛ පාද සමාන හින්දා. RZ සෙන්ටිමීටර 3යි නම් QR සෙන්ටිමීටර 3යි. මොකද QZ ගේ මධ්‍ය ලක්ෂය R නිසා. ඊට පස්සේ QR 3යි නම් PS කියන එක කෙනත් 3යි. සමාන්තර රාශියක සම්මුඛ පාද සමාන හින්දා. ඉතින් අපි ඒක ලියන්නේ පුතේ RZ කියන පාදයේ දිග සමාන වෙනවා සෙන්ටිමීටර 3. ඒකට හේතුව ඔබ සටහන් කරන්න ඔබ ලියා ගන්න වෙලාවට සමාන්තර රාශියක සම්මුඛ පාද සමානයි. ඊට පස්සේ පුතේ RZ කියන්නේ සෙන්ටිමීටර 3යි නම් QR ගේ දිගත් සමාන වෙනවා පුතේ සෙන්ටිමීටර 3ට. ඒකට හේතුව දත්තේ කියලා ලිව්වත් කමක් නැහැ. අයි මධ්‍ය ලක්ෂය කියලා ලකුණු කරලා තියෙනවානේ. ඊට පස්සේ QR වල දිග සෙන්ටිමීටර 3යි නම් PS වල දිග සමානයි සෙන්ටිමීටර 3යි. ඒකට හේතුව සමාන්තර රාශියක සම්මුඛ පාද දිගින් සමාන නිසා. ඊට පස්සේ අපි දෙවෙනි කොටස බලන්න. QPS කෝණේ විශාලත්වය. QPS කෝණේ විශාලත්වය. ඉස්සලම QPS කෝණේ මාක් කරන්න. QPS මෙන්න මේ කෝණේ විශාලත්වය. එතකොට PQRS දැන් අපිට කෝණයක විශාලත්වය මෙතන දීලා තියෙන අංශක 60. මේ අංශක 60 සහ මේ QPS කෝණය අතර ඍජු සම්බන්ධයක් නැහැ පුතේ. දැන් මෙහෙම දෙයක් බලන්න. PQRS සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමාන හින්දා මේ මාක් කරපු රතු පාටින් මාක් කරපු QPS කෝණයට විශාලත්වයෙන් සමාන වෙනවා QRS කියන කෝණය.
QRS දන්නවා නම් QPS හොයාගන්න පුළුවන්. දැන් අපි try කරන්නේ QRS හොයාගන්න. ඒතර QRS හොයාගන්න තියෙන ක්‍රමය මේ බලන්න පුතේ. අනිත් සමාන්තරාශ්‍ර XYZ කියන කෝණයේ අංශක 60යි නේ. මේක අංශක 60යි නම් XRZ කෝණයත් අංශක 60යි. සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානින්ද. මේ කෝණයේ අංශක 60 නම් QRS කෝණයේ අංශක 60යි. හේතුව ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානින්ද. QRS අංශක 60 නම් QPS අංශක 60යි. සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන නිසා. දැන් මට මේකෙන් කියා දෙන්න ඕනකම තිබුණේ අපිට හොයාගන්න ඕන කෝණයයි අගේ දීලා තියෙන කෝණය අතර ඍජු සම්බන්ධයක් නැහැ. අපි දන්න ජ්‍යාමිතියේ ප්‍රමේය හිතලා මෙතනට ගැලපෙන ප්‍රමේය හිතලා මේක සොයාගත්තා. ඒ කියන්නේ දැන් බලන්න right ඒක අපි ලියන්නේ මෙහෙමයි XRZ කියන කෝණය සමානයි අංශක 60. ඒකට හේතුව මොකද්ද පුතේ? සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන හින්දා. ඊට පස්සේ එතනින් හොයාගන්න පුළුවන් QRS කියන කෝණයේ විශාලත්වයෙන් සමානයි අංශක 60යි. ඒකට හේතුව ප්‍රතිමුඛ කෝණ. මේක ලියන්න වරහන් තුල මේකට හේතුව ප්‍රතිමුඛ කෝණ. ඊට පස්සේ QPS කියන කෝණයම නිසා අංශක 60ක් වෙනවා. ඒකට හේතුව සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන නිසා. තුන්වෙනි කොටස PQR ගේ විශාලත්වය. PQR කෝණය කියන්නේ පුතාලා මේ කෝණයනේ. PQR කෝණේ විශාලත්වය. ඒතර මේ කෝණය හොයන්න භාවිතා කරන සම්බන්ධය පුතාලා ඔබ බලන්න මේ කෝණය හොයන්න භාවිතා කරන සම්බන්ධය සමාන්තර රේඛා සම්බන්ධ වුණාම මෙතන හැදෙනව පුතේ මොන අකුරක්ද කියන ඔබ දන්නවා C හැඩයක්. ඒතර C හැඩයක ශීර්ෂවල තියෙන කෝණ මිත්‍රයි. මිත්‍ර කෝණවල එකතුව 180ක් වෙන්න ඕනේ. මේ කෝණේ අංශක 60 හින්දා PQR කෝණේ විශාලත්වය සමානයි 180න් අර 60 අඩු කරන්න උත්තරේ කීයද දරුවනේ 120යි. දැන් මේ පිළිතුරු ලැබුණු අවස්ථාව ඔබට දැන් මේක වීඩියෝ එකක් නිසා හේතු තියෙනවනේ. මේ හැම තැනකම වරහන් තුල හේතුව ලියා ගන්න දරුවෝ. පස්වෙනි ගැටලුව පුතාලා මේකේ රූපේ දී තොරතුරු අනුව A B C හා D මගින් දක්වා ඇති කෝණවල විශාලත්වය සොයන්න. ඉස්සරම් බලන්න පුතේ මේකේ රූපය සමාන්තරාශ්‍රයක්නේ. සමාන්තරාශ්‍රයක්. එතකොට පුතේ බලන්න ඉස්සෙල්ලාම අහන්නේ A ගේ විශාලත්වය. ඒක බලන්න A ගේ විශාලත්වය හොයාගන්න තියෙන A කෝණය සහ දීලා තියෙන කෝණ අතර සම්බන්ධය බැලුවොත් එහෙම මෙතන දැන් සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන්තරයි. නිතර මේක ගත්තොත් පුතේ මෙතන හැදෙනවා Z අකුරක්. ඒතර Z අකුරක ශීර්ෂවල පිහිටි කෝණ වලට අපි කියන්නේ ඒකාන්තර කෝණ. ඒවා විශාලත්වයෙන් සමානයි. ඒතර A සමානයි උත්තරය අංශක 35යි. හේතු පුතේ මොකද කියන්නේ? ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමානයි. ඊට පස්සේ B ගේ විශාලත්වය මම හිතන්නේ ඒ ආකාරයටම හොයාගන්න පුළුවන්. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන්තර නිසා මේ පාදයේ සමාන්තරයි. එතනත් හැදෙනවා ඒකාන්තර කෝණය විශාලත්වයෙන් සමානයි. ඒතර B කෝණයේ විශාලත්වය කීයද පුතේ වෙන්නේ 40යි. B කෝණ විශාලත්වය 40යි. ඊට පස්සේ දරුවෝ ඔබගෙන් අහනවා C කෝණ විශාලත්වය. බලන්න ඒ ආකාරයෙන්ම සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන්තර නිසා ඉසෙඩ් අකුරක් හැදෙනවා. ඒතර ඒ ශීර්ෂවල පිහිටි කෝණවල විශාලත්වය සමානයි ඒකාන්තර කෝණ. C සමානයි අංශක 57යි. ඊට පස්සේ බලන්න පුතාලා D වල විශාලත්වය සොයන විදිහ D වල විශාලත්වය හොයාගන්න දැන් අපි C වල විශාලත්වය හොයාගත්ත 57යි. මෙතන B වල විශාලත්වය හොයාගත්ත 40යිනේ. ඊට පස්සේ පුතාලා මෙතන ඔබ බලන්න මෙන්න මේ සමාන්තර රේඛා දෙක ගත්තාම C අකුරක් හැදෙනවානේ. එතන මම මේ මාක් කරන කෝණ දෙක මොන කෝණද පුතාලා? මිත්‍ර කෝණ. ওই මිත්‍ර කෝණ දෙක පරිපූර්ණක නිසා මෙතන අපිට ලියා ගන්න පුළුවන් අංශක 57 එකතු කිරීම D. ඒ කියන්නේ මේ කෝණය.
එකතු කරන්න මේ පැත්තේ තියෙන 35යි 40යි. 35 එකතු කිරීම 40. එතකොට ඔය කෝණ ටික එකතු කරාම සමාන වෙන්න ඕනේ අංශක 180ට. 35 40 එකතු කරාම 75යි. 75ට 57ක් එකතු කරාට පස්සේ උත්තරය 75ට 57ක් එකතු කරාට පස්සේ උත්තරය 132යි. 132 එකතු කිරීම d සමානයි දරුවෝ 180යි. ඒතර 132ට කීයක් එකතු කරාමද 180ක් වෙන්නේ කියලා හොයාගන්න අපි කරන්නේ 180 වෙන 132ක් අඩු කරනවා. ඒතර උත්තරේ පුතේ 48යි. 6 වෙනි අභ්‍යාසයේ රූපයේදී තොරතුරු වලට අනුව DC ට සමාන පාත් දෙකක් ලියන්න. මේකේ පළවෙනි කොටස පුතාලා උත්තරය දැන් ඉස්සෙල්ලා බලන්න මේ රූප සටහනේ සමාන්තරාංශ කීයක් තියෙනවද? එක සමාන්තරාංශයක් තමයි ABCD සමාන්තරාංශය. අනිත් එක DCFE සමාන්තරාංශය. තව එකක් තියෙනවා. ABFE සමාන්තරාංශය. දැන් DC ට සමානද? සමාන පාදයක් වම සමාන්තරාංශයක අපි දන්න දෙයක් තමයි සම්මුඛ පාද සමානයි. මේ බලන්න පුතේ ඉස්සෙල්ලාම DC පාදයයි AB පාදයේ සමානයි සම්මුඛ පාද සමාන නිසා. ඒතර DC පාදයට ඉස්සෙල්ලාම සමාන වෙන්නේ පුතේ මොන පාදයේද? AB පාදයේ සම්මුඛ පාද සමාන නිසා. ඊට පස්සේ DCFE සමාන්තරාංශය ගත්තොත් DC ට සමාන වෙනවා පුතේ EF කියන එක. DC ට සමානයි EF. දෙවෙනි කොටස XY සහ Z වල අගයන්. දැන් අපි x කෝණය හොයනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ x සහ අගය දීලා තියෙන කෝණ අතර තියෙන සම්බන්ධය. දැන් අවස්ථා කීපයකම මේ අභ්‍යාස මාලාවේ කතා කරා සමාන්තර රේඛා හා සම්බන්ධයි පුතේ මේක. දැන් මේ දෙපැත්තේ තියෙන සමාන්තර රේඛා දෙක තීරයක් රේඛාවකින් ඡේදනය වුණාම සෑදෙන මිත්‍ර කෝණ පරිපූරක වෙනවා. ඒ කියන්නේ පුතේ මේ x කියන කෝණයයි 60යි එකතු කරාම 180යි. එතකොට x ගේ විශාලත්වය සමානයි ඔබ කරන්න ඕනේ 180න් 60ක් මොකද කරන්න ඕනේ? අඩු කරන්න. උත්තරේ 120යි. ඊට පස්සේ y ගේ විශාලත්වය සොයන්නේ මට දැනෙන විදිහේ y හොයන්න තව ක්‍රම කීපයක් ඇති. දැන් මෙතන e කියන ලක්ෂය ගත්තාම මේ ලක්ෂය වටා කෝණ කීයක් තියෙනවද? x කෝණේ තියෙනවා y කෝණේ තියෙනවා මේ කොළ පාටින් මාක් කරන කෝණේ තියෙනවා. අපි කෝණේ p කියලා නම් කරමු. එතන p කෝණය සහ x කෝණය දැනගත්තොත් y හොයාගන්න පුළුවන්. කොහොමද පුතේ දැනගන්නේ? මේ කොහොමද හොයාගන්නේ? ලක්ෂයක් වටා p කෝණවල එකතුව අංශක 360 නිසා. දැන් x වල විශාලත්වය දන්නෝ p දන්නේ නැහැ. p වල අගය සොයන්නේ බලන්න පුතාලා. p වල අගය අපිට සොයාගන්න පුළුවන්. මෙන්න මේ AB පාදයයි EF පාදය එකිනෙක සමාන්තරයි. එතනත් හැදෙනවා C අකුරක් මිත්‍ර කෝණ. ඒතර P කෝණයේ විශාලත්වය P එකතු කිරීම අංශක 50 කියන එක සමාන වෙනවා 180ට. P ගේ විශාලත්වය සමානයි 180න් 50ක් අඩු කරා කීයද පුතේ කියන්නේ 130යි. P 130යි. නමුත් උත්තරේ අපිට අවශ්‍ය උත්තරේ ඒක නෙමෙයි. y හොයාගන්නේ y එකතු කිරීම x වලට 120 අපි හොයාගත්තාගේ p වලට 130 සමානයි ලක්ෂයක් වටා කෝණවල එකතු 360යි. y එකතු කිරීම 120 130 එකතු කරාම 250 සමානයි 360. 250ට කීයක් එකතු කරාම 360ක් එන්නේ කියලා හොයාගන්න ඔබ මොකද කරන්න ඕනේ? 360න් 250ක් අඩු කරන්න. උත්තරේ y ගේ විශාලත්වය 110යි. අපි ඊට පස්සේ z ගේ විශාලත්වය සොයමු. z ගේ විශාලත්වය සොයන්නේ මේ බලන්නකෝ. DC EF කියන්නේ සමාන්තරාංශයක්නේ. මෙන්න මේ F කෝණයේ අංශක 60යි නම් මෙන්න මෙතනටත් අංශක 60 වෙනවා සමාන්තරාංශයක සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන නිසා. දැන් පුළුවන් තරම් පුතේ z හොයනකොට කරන්න ඕනේ z සහ මේ දීලා තියෙන කෝණ අතර සම්බන්ධය හොයාගන්න. දැන් මට පේන්නේ ඍජු සම්බන්ධයක් නැති හින්දා මේක අංශක 60 මේක අංශක 60. ඊට පස්සේ ඔබ දන්නවා
අපිට දීලා තියෙනවනේ පුතේ මේ කෝණේ අංශක 90යි කියලා. ඒ කියන්නේ ADC කෝණය සමානයි අංශක 90යි. ADC කෝණේ හැදෙන්නේ ඉසෙට්ට මේ අංශක 60 එකතු වෙලා. සමානයි අංශක 90. ඒතර ඉසෙට්ගේ විශාලත්වය සමානයි 90න් ඔබ 60ක් අඩු කරන්න උත්තරය අංශක කීයද පුතේ 30යි. 7 වෙනි ප්‍රශ්නය රූපයේ දැක්වෙන්නේ ABCD සහ ADFE සමාන්තරස් දෙකකි. එහි දියේ තොරතුරු අනුව පළවෙනි කොටස BC වල දිග බලන්න පුතේ මේකේ. එතකොට දැන් මේකේ ඔබට දීලා තියෙනනේ ABCD සමාන්තරස්යක් කියලා. BC වල දිග. ඒතර BC කියන්නේ සමාන්තරස්ය එක් පාදයක්. සමාන්තරස්ය මේ BC පාදයට සම්මුඛ පාදය තමයි AD. ඒතර AD වල දිග 5යි. ඒතර එහෙනම් BC වල දිග කීයද පුතේ? 5යි. එකට හේතුව සම්මුඛ පාද දිගින් සමාන නිසා. ඊට පස්සේ දෙවෙනි කොටස CFD ඔබ හොඳින් බලන්න CFD ත්‍රිකෝණයේ පාද තුන සමානයි. පාද තුන සමාන ත්‍රිකෝණයකට අපි කියන්නේ පුතේ සම්පාද ත්‍රිකෝණයක්. සමපාද ත්‍රිකෝණයක කෝණයක විශාලත්වය කීයදරු? අංශක 60යි. CFD කෝණයේ විශාලත්වය අංශක 60යි. ඒක ඔබ වරහන් තුල ලියන්න සමපාද ත්‍රිකෝණයක කෝණ. ඊට පස්සේ ඔබගෙන් අහන්නේ ADC මේ තියෙන ADC කෝණය. එතකොට දැන් බලන්න ADC කෝණයයි අගේ දීලා තියෙන කෝණය අතර තියෙන සම්බන්ධය. එතකොට ඔබ දන්නවා දැන් මේ AD පාදයයි මේ තියෙන EF පාදයේ සමාන්තරයිනේ. සමාන්තර වුණාම මෙන්න මෙතන හැදෙනවා පුතේ මොන හැඩයක්ද කියන්න දල වශයෙන් Z අකුරක හැඩයක්. ඒතර Z අකුරක හැඩයේ ශීර්ෂවල පිහිටි කෝණවලට කියන්නේ ඒකාන්තර කෝණ. සමපාද ත්‍රිකෝණයක කෝණයක් නිසා මේ C කෝණය අංශක 60යි. එම නිසා ADC ගේ විශාලත්වය අංශක 60 වෙනවා. ඒතර අපි ලියන්නේ DCF කෝණය සමානයි අංශක 60යි. සම්පාද ත්‍රිකෝණයක කෝණ ADCF කෝණයේ විශාලත්වයෙන් සමාන වෙනවා පුතේ ADCට. ඒකට හේතුව AD සමාන්තරයි EF නිසා ඒකාන්තර කෝණ. ඒතර එම නිසා ADC කෝණයේ විශාලත්වය අංශක 60යි. ඊට පස්සේ මේකේ අවසාන වශයෙන් අහනවා ECD කෝණයේ විශාලත්වය. අපිට දැන් හොයාගන්න තියෙන ECD නේ මේ රතු පාටින් මාක් කරපු කෝණය. දැන් ඔබ බලන්න ECF කියන්නේ සරල රේඛාවක්නේ. සරල රේඛාවක් නම් මේ රතු පාටින් මාක් කරපු කෝණය මේ අංශක 60 තියෙන කෝණය සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. ඒ දෙකේ එකතුව 180 අපි ඒක ලියන්නේ මට හොයාගන්න ඕන ECD කෝණය එකතු කිරීම අංශක 60 සමානයි අංශක 180යි. ඔබ වරහන් තුල ලියන්න සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. එතකොට පුතේ ECD කෝණය සමානයි 180න් 60ක් අඩු කරන්න පුතේ කීයද කියන්න 120යි. අපි සමාන්තරාශ්‍රාස්ත්‍ය පුංචි සාධනය කිරීම ගණන් කීපයකට යන්. එතන හරි පහසුයි මේ අභ්‍යාස කීපය. මම තෝරගත්තේ 10 ශ්‍රේණිය පෙළ පොතේ 16 දෙක අභ්‍යාස මාලාව. කියවන දරුවෝ ගාන රූපයේ දැක්වෙන ABCD සමාන්තරාශ්‍රයේ BC පාදයේ මධ්‍ය ලක්ෂය E වේ. AB සහ DE දික් කළ විට QE දී එකිනෙක හමුවේ. AB සමානයි BQ බව සාධනය කරන්න. AB සමානයි BQ බව සාධනය කරන්න. දරුවෝ දැන් සාධනය කිරීමේ ගානකදී ඉස්සෙල්ලාම රූපේ පිටපත් කරගෙන දීලා තියෙන දත්ත මේ රූපේ ලකුණු කරන්න. ABCD සමාන්තරාශ්‍රයක් සම්මුඛ පාද සමාන්තර බව ලකුණු කරලා තියෙනවා. BC පාදයේ මධ්‍ය ලක්ෂය E. එතකොට E ලක්ෂයෙන් දෙපැත්තේ EC කියන කොටසයි BE කියන කොටසයි මොකද වෙන්නේ? සමානයි. ඊට පස්සේ පුතා අපිට සාධනය කරන්න තියෙන්නේ සාඛ U AB කියන පාදය සමානයි කියලා ඔප්පු කරන්න ඕනේ BQ බව. දැන් සාධනය. දැන් අපි ඉගෙන ගත්ත ප්‍රමේයත් එක්ක මේක වෙන්නේ කොහොමද කියන විදිහ අපි බලමු.
දැන් අපිට කරන්න තියෙන්නේ AB වල දිග සමානයි කියලා ඔප්පු කරන්න ඕනේ කාටද? BQ ට. මේ බලන්න අපි දන්න ප්‍රමේයයක් තියෙනවා. දැන් ABCD සමාන්තරාශ්‍රයක් නේ පුතේ. ඒක නිසා මේ AB පාදේ දිග හරියටම සමාන වෙනව කොතනටද? DC ට. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන නිසා. DC පාදේ දිග BQ ට සමාන වුණොත් ඔබ හොඳින් අහගෙන ඉන්න හොඳින් බලන්න. DC පාදයේ දිග පුතේ BQ ට මක් වුණොත්ද? සමාන වුණොත් AB ගේ දිගයි BQ ගේ දිගයි මොකද වෙන්නේ කියන්නේ? සමානයි. AB ගේ දිග DC ට සමානයි සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. DC පාදයේ දිග BQ ට සමාන වුණොත් මොකක්ද වෙන්නේ ප්‍රත්‍යක්ෂය? AB වල දිග සමාන වෙන්නේ DC ට. BQ වල දිග සමාන වෙන්නේ DC ට. ඒක නිසා AB ගේ දිගයි BQ ගේ දිගයි සමාන වෙනවා. දැන් අපි කරන්න ඕන දේ තමයි පුතාලා DC වල දිගයි BQ වල දිගයි සමාන කරගත්තොත් හරි. දැන් එතකොට බලන්න DC කියන එක්කෙනා ඉන්නේ DCE කියන ත්‍රිකෝණය ඇතුලේ. දැන් මට මතක් වෙන්නේ කොහොමද අපි දැන් මේ DC සහ BQ සමාන වෙන්නේ? මට පේන්නේ DC කියන එක්කෙනා ඉන්නේ එක ත්‍රිකෝණයක් ඇතුලේ. BQ කියන කෙනා ඉන්නේ තවත් ත්‍රිකෝණයක් ඇතුලේ. මේ ත්‍රිකෝණ දෙක එකිනෙක අංග සම වුණොත් මේ ත්‍රිකෝණ දෙක එකිනෙක අංග සම වුණොත් DC වල දිගයි BQ වල දිගයි සමාන. දැන් බලන්න අපි ප්‍රශ්නේ අරගෙන ආපු තැන අපිට කරන්න තියෙන්නේ AB වල දිග BQ ට සමාන කරන්න. අපි ප්‍රමේයයක් අනුව අපි දන්නවා AB ගේ දිග DC ගේ දිගට සමානයි. දැන් අපි හිතනවා DC ගේ දිග BQ ගේ දිගට සමාන වුණොත් මේ වැඩේ උත්තරේ ගන්න පුළුවන්. DC ගේ දිග BQ ට සමාන කරගන්න තියෙන එක ක්‍රමයක් තමයි මේ ත්‍රිකෝණ දෙක අංග සම වුණොත්. අංග සම වුණොත් අපි අංග සම කරමු, නැත්නම් අපි වෙන ක්‍රමයක් ගැන හිතමු පුතේ. දැන් ඔබ බලන්න මේ ත්‍රිකෝණේ මේ ත්‍රිකෝණට අංග සම වෙනවද? එතකොට ඔබට මතක් වෙන්න ඕනේ ත්‍රිකෝණ අංග සාමයේ පාඩම. ත්‍රිකෝණ යුගලක අංග සම වෙන අවස්ථා 4ක් තියෙනවා. ඒකෙන් කර්ණපා අවස්ථාව අයින් කරන්න පුළුවන්. ඇයි අයින් කරන්න පුළුවන්? මේ ත්‍රිකෝණ දෙක ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් නොවන හින්දා. දැන් අපි බලමු මේ ත්‍රිකෝණ යුගලයේ අංග සම වෙන්නේ පාපාපා අවස්ථාවෙන්ද, පාකෝපා අවස්ථාවෙන්ද, කෝකෝපා අවස්ථාවෙන්ද? පුතාලා ඔබ බලන්න CE පාදයේ BE පාදයට සමානයි කියලා දත්තෙන් තියෙනවනේ. ඒතකොට මේක එක් පාදයක් මේක එක් පාදයකට සමානයි. ඊට පස්සේ මේ මාක් කරන කෝණ දෙක මොන කෝණද දරුවෝ? ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. ඊට පස්සේ බලන්න DC පාදයයි මේ දික් කරපු AB පාදයේ සමාන්තර නිසා අපිට පුළුවන් පුතේ ගන්න මෙන්න මේ කෝණයයි මේ කෝණයයි මෙන්න මේ කෝණය මොකද වෙන්නේ කියන්නේ විශාලත්වයෙන් සමාන වෙනවා. බලන්න එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදේ. අනුරූප පාදේ කියන්නේ මේ කොළ පාටින් මාක් කරපු කෝණයට ඉදිරියේනේ මේ C පාදේ තියෙන්නේ. ඒ කොළ පාටින් මාක් කරපු කෝණයට සමාන කෝණයට ඉදිරියෙන් තමයි අනිත් ත්‍රිකෝණේ ඒ සමාන වෙන පාදේ තියෙන්නේ. අපි කියන්නේ එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදය තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සහ අනුරූප පාදයට සමාන නිසා මේ ත්‍රිකෝණ යුගලය මොකද වෙන්නේ පුතේ? අංග සම වෙනවා. අවස්ථාව කෝකෝපා. ඒතර අංග සම නිසා අපිට ගත හැකි නිගමනය තමයි දරුවෝ මේ බලන්න. මෙන්න මේ රතු පාටින් මාක් කරලා තියෙන කෝණයට අනුරූප පාදය DC, ඒ කෝණයට සමාන වෙන කෝණය මේ රතු පාට කෝණය, ඒක ඉස්සරහින් තියෙන පාදේ BQ. මේක අපි ලියන්නේ ත්‍රිකෝණ දෙකක් අංග සම කරනකොට මුලින්ම ඒ ත්‍රිකෝණ දෙකේ නම් ලියන්න. DCE ත්‍රිකෝණය හා BQE ත්‍රිකෝණය ගත් විට එතකොට දැන් මේක අංග සාමී පාඩමත් මතක් වෙනවනේ පුතේ. ත්‍රිකෝණ දෙකේ නම් ලියුවහම ඒ පිළිවෙලටම ඒවයේ අංග ලියන්න. අපි ඉස්සෙල්ලාම ලියමු දත්තෙන් ගත්ත එක CE කියන පාදයේ පුතාලා සමාන වෙන්නේ මොනකටද? C පාදයේ සමාන වෙනවා BE පාදයට.
අපි ඒක සමාන බව දන්නේ දත්තේ දීලා තිබ්බ නිසා. දත්තය. ඊට පස්සේ රතු පාටි මාක් කරපු කෝණය DEC. කෝණේ විශාලත්වයෙන් සමානයි BEQ. ඒකට හේතුව ප්‍රතිමුඛ කෝණ. ඊට පස්සේ දරුවෝ මේ කෝණේ ශීර්ෂ D CDE කෝණය. CDE කෝණය විශාලත්වයෙන් සමානයි පුතේ මේක BQE කෝණය. ඒකේ DC සමාන්තරයි AB නිසා ඒකාන්තර කෝණ. අපි හේතුව ලියන්න ඕනේ. එම නිසා DCE ත්‍රිකෝණය අංග සම වෙනවා BQE ත්‍රිකෝණයට. වරහන් තුල අංග සම්බන්ධ අවස්ථාව කෝපා. ඇයි මේ ත්‍රිකෝණ දෙක අංග සම කරේ? ත්‍රිකෝණ දෙක අංග සම කරාම DC කියන පාදය දිගින් සමාන වෙනවා BQට. ඒකට හේතුව පුතේ අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. ඊට පස්සේ අපි දන්නවා AB පාදය කොහොමත් DCට සමානයි. ඒකට හේතුව සමාන්තරාශ්‍රයක මොනවද කියන්නේ? සම්මුඛ පාද. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයි. දැන් බලන්න ප්‍රත්‍යක්ෂ වලින් මේ දෙක එකතු කරන්න. BQ ගේ දිග සමාන වෙන්නේ DCට. AB ගේ දිග සමාන වෙන්නේ DCට. එම නිසා ඔබට ගත හැකි නිගමනය AB සමානයි BQ. දාසේ දෙක අභ්‍යාස මාලාවේ දෙවෙනි ගණන රූපයේ දැක්වෙන ABCD සමාන්තරාශ්‍රයේ B සහ DC ට AC ට අඳින ලද ලම්බ පිළිවෙලින් BL සහ DM වේ. BL සමානයි DM බව පෙන්වන්න. ඉස්සෙල්ලා අපි රූපේ පිටපත් කරගත්තොත් දරුවෝ ABCD සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද සමාන බව ලකුණු කරලා තියෙනවා. B වල ඉඳලා AC ට ඇති ලම්බ කියලා. ලම්බ කියන්නේ B වල ඉඳලා AC රේඛාවට මෙහෙම ලම්බ රේඛාවක්. මේ රේඛා දෙක අතර කෝණය අංශක 90යි. DC ට AC රේඛාවට මෙහෙම රේඛාවක් අඳිනවා. මේ රේඛා දෙක අතර කෝණය අංශක 90යි. මේකේ සාධනය කළ යුත්ත දරුවෝ තියෙන්නේ සාධනය කළ යුත්ත BL පාදයේ සමානයි DM බව. කියන අපිට මේ BL පාදය DM පාදයට සමාන බව. දැන් ඉස්සෙල්ලම බලන්න දැන් පාද දෙකක් සමාන කරගන්න තියෙන එක ක්‍රමයක්. මේ BL කියන පාදයේ තියෙන්නේ BCL කියන ත්‍රිකෝණයනේ. DM පාදයේ තියෙන්නේ ADM කියන ත්‍රිකෝණය. එතකොට දැන් අපි පාද දෙකක් සමාන කරන්න තිබුණාම හිතන්න පුළුවන් එක විදිහක් මේක. අපි මේ මම කලිනුත් ගානෙක කිව්වා අපි මේ විදිහට try කරමු. බැරි නම් වෙන ක්‍රමයක් හිතමු. මේ BL කියන පාදය DM කියන පාදයට සමාන වෙනව දරුවෝ BCL කියන ත්‍රිකෝණය BCL කියන ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණයට මොනවා වුණොත්ද කියන්නේ අංග සම වුණොත් මේ ත්‍රිකෝණ දෙක අංග සම වුණොත් අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග විශාලත්වයෙන් සමාන හින්දා BL කියන එක නා DM ට සමානයි. දැන් ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන අපි දන්න කරුණු හතරක් තියෙනනේ අවස්ථා හතරක් පාපා පාද පාකෝ පාද කෝකෝ පාද කර්ණ පාද. අපි බලමු. ඒක ඔබ බලන්න දත්තේම කියනවා මේ BLC කෝණය 90යි මේ කෝණය අංශක 90යි මේකත් අංශක 90යි. ඒතර මේ කෝණය මේ කෝණයට සමානයි. ඊට පස්සේ බලන්න BC පාදය AD පාදයට සමාන්තරයිනේ සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන්තරයිනේ. ඒක නිසා පුතේ අපිට මෙතන මේ කෝණයට විශාලත්වයෙන් සමානයි. ඒකාන්තර කෝණ නිසා. දැන් එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සමානයි. අංග සම්බන්ධන මේ බලන්න මේ 90 ඉස්සරහට තියෙන පාදය BC කියන එක නා දිගින් සමාන වෙනවා මෙතන 90 ඉස්සරහා තියෙන
ADට. ABC පාදයේ ADට සමාන වෙන්නේ ABCD කියන්නේ සමාන්තර ආශ්‍රයයක් නිසා සමාන්තර ආශ්‍රයයක සම්මුඛ පාද. එතකොට මේ ත්‍රිකෝණ දෙක එකිනෙක අංග සම වෙනවා. අවස්ථාව මොකද්ද පුතේ? කෝකෝප අවස්ථාවෙන් ත්‍රිකෝණ දෙක එකිනෙක අංග සම වෙනවා. අංග සම නිසා මේ බලන්න මෙන්න මෙතන මම රතු පාටින් මාක් කරලා තියෙන කෝණයට අනුරූප පාදයේ BL ඒ කෝණයට සමාන කෝණය මේක ඒකට ඉදිරියෙන් තියෙන පාදයේ DM BL පාදයේ DM පාදයේ සමානයි අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග නිසා. දැන් අපි සැලසුම හදාගත්ත ඊට පස්සේ අපි සාධනයේ පටන් ගමු. ත්‍රිකෝණ යුගලක අංග සම කරන්න ඕන නිසා අපි ත්‍රිකෝණ දෙකේ නම් ලියනවා. BLC ත්‍රිකෝණය සහ DMA ත්‍රිකෝණය ගත්තිට මේ කෝණේ නම BLC. BLC කෝණය විශාලත්වයෙන් සමානයි DMA කෝණයට. ඒක සමාන බව ගාන දීලා තිබ්බ නිසා පුතේ දත්තය. ඊට පස්සේ මේ කෝණය ශීර්ෂයේ C නිසා BCL. BCL කෝණය සමානයි මේක DAM. BC රේඛාව සමාන්තරයි AD නිසා ඒකාන්තර කෝණ. ඊට පස්සේ BC පාදයේ දිග සමානයි AD පාදයට. ඒකට හේතුව සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද. එම නිසා අපට ගත හැකි නිගමනය BLC ත්‍රිකෝණය අංග සම වෙනවා DMA ත්‍රිකෝණයට. වරාන්තුල අවස්ථාව කෝකෝපා. එම නිසා හරි සරලයි BL පාදය සමානයි DA. ඒකට හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. තුන්වෙනි අභ්‍යාසයේ රූපයේ දක්වා ඇති PQRS හා QISX සමාන්තරාංශ දෙකකි. පළවෙනි කොටස PX සමානයි RY බව, දෙවෙනි කොටස PSXQ XQ වර්ගඵලයෙන් සමානයි SRQY බව. SRQY බව. දැන් අපි ඉස්සෙල්ලා පළවෙනි කොටසට ගියොත් පුතාලා සාධනය කළ යුතු මේක අපි මම පළවෙනි කොටස හදාන්නේ. සාධනය කළ යුත්තේ PX කියන කොටස PX සමානයි RY බව. එතකොට දැන් අපිට එකපාරට හිතෙනවා දරුවෝ PX අඩංගු ත්‍රිකෝණයක් අරගෙන RY අඩංගු ත්‍රිකෝණයක් අරගෙන මේ ත්‍රිකෝණ දෙක අංග සම කරලා උත්සාහ කරනවා. ඔබ උත්සාහ කරන්න. නමුත් ඒක අංග සම වෙන්න කරුණු මදි. ඒක නිසා මේකෙදී මම පුංචි නිර්මාණයක් කරනවා. ඒ කියන්නේ පුතේ අපිට සාධනය කිරීම වලදී අපිට නිර්මාණ කරගන්න පුළුවන් අපේ ගාන හැදීමේ පහසුව. හැබැයි නිර්මාණය වෙන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. සහ දීලා තියෙන දත්ත වලට හානියක් සිදු නොවෙන්න ඕනේ. නිර්මාණය තමයි මම කරන නිර්මාණය SQ යා කිරීම. SQ යා කිරීම. මේ SQ යා කරනවා. SQ යා කරනවා. අපි හිතමු SQ PR ඡේද ලක්ෂ්‍ය O කියලා ගමු. SQ යා කිරීම අපි නිර්මාණය ලියන්න ඕනේ සාධනය කළ යුත්තට පස්සේ SQ යා කිරීම PR ඡේදන ලක්ෂ්‍ය O ලෙස ගැනීම. මේක තමයි නිර්මාණය. ඊට පස්සේ මේකේ සාධනය බලන්න පුතේ මේකේ සාධනය වන විදිය මගේ අකුරු ගැන චුට්ටක් හිතන්න එපා මෙතනදී. සාධනය මේ බලන්න. ඔබ ඉස්සෙල්ලම බලන්න
PQRS කියන්නේ සමාන්තරාශ්‍රයක් නේ. ඒක දත්තේනේ. ඒ සමාන්තරාශ්‍රය විකර්ණයක් තමයි PR කියන්නේ. PQRS සමාන්තරාශ්‍රය විකර්ණයක් තමයි PR කියන්නේ. ඊට පස්සේ අනිත් විකර්ණය තමයි අපි නිර්මාණය කරපු SQ. ඒතර සමාන්තරාශ්‍රයක විකර්ණ මොකක්ද වෙන්නේ? සමාන්තරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. එහෙම වුණාම වෙන්නේ පුතාලා P වල ඉඳලා O ට තියෙන දුරයි O වල ඉඳලා R ට තියෙන දුරයි සමානයි. ඒ කියන්නේ පුතේ අපිට ඒක ලියන්න පුළුවන් PO කියන පාදයේ සමානයි R ට විකර්ණ එකිනෙක සමච්ඡේද වේ. සමච්ඡේද වේ. ඊට පස්සේ බලන්න පුතේ SYQX කියන්නේ සමාන්තරාශ්‍රයක් නේ. ඒකෙත් එක විකර්ණයක් SQ අනිත් විකර්ණ XY. ඒ දෙකත් එකිනෙක සමච්ඡේදනය වෙන හින්දා මෙන්න මේ කොටස් දෙකේ කියන්නේ පුතේ මොකද්ද කියන්නේ XO සමානයි y හේතුව කලින් හේතුවම තමයි. ඊට පස්සේ ඔබ නිකන් හිතන්න PO ගේ අගය 10යි කියලා. PO 10 නම් RO කියන්නේ 10යි. ඔබ හිතනකො XO 7යි කියලා. එහෙනම් YO 7යි. ඒතර 10න් 7ක් අඩු කරාම PX උත්තරයක් එනවා 3යි. මෙතන 10න් 7ක් අඩු කරාම RY එනවා 3යි. ඒ කියන්නේ පුතේ PO ගෙන් මම අඩු කරනවා XO. RO ගෙන් මම අඩු කරනවා YO. සමාන රාශි වලින් සමාන රාශි අඩු කරා. බලන්න PO ගෙන් XO අඩු කරාම ඔබට එන්නේ PX සමානයි RY. දෙවෙනි කොටස සාධනය කළ යුත්තේ PSXQ වර්ගඵලය සමානයි SRQY. මේකේ සාධනය ඔබ බලන්න PSXQ මේක මට දැනෙන විදිහට මේ රූපය හැදෙන්නේ ත්‍රිකෝණ දෙකක් එකතු වෙලා හරියට මේ ආකාරයෙන් මේ නිල් පාට ත්‍රිකෝණයයි කොළ පාට ත්‍රිකෝණය එකතු වෙලා එතකොට ඒක සමානයි කියලා ඔප් කරන SRQY. ඒ කියන්නේ මේ නිල් පාට ත්‍රිකෝණයට මේ කොළ පාට ත්‍රිකෝණය එකතු වෙලා. එතකොට පුතලා මට දැන් PSXQ නිල් පාටයි කොළ පාටයි ත්‍රිකෝණ දෙක එකතු කිරීමෙන් ලැබෙන රූපය සමානයි වර්ගඵලයෙන් සමානයි කියලා පෙන්වන්න ඕනේ SRQY. කියන්නේ මෙතනත් නිල් පාටයි කොළ පාටයි ත්‍රිකෝණ දෙක එකතු වීමෙන් ලැබෙන රූපයට සමාන බව පෙන්වන්න ඕනේ. වර්ගඵලයෙන් සමාන බව පෙන්වන්න. ඔබ දන්නවා ත්‍රිකෝණ දෙකක් වර්ගඵලයෙන් සමාන වෙනවා. ඒ ත්‍රිකෝණ දෙක හැඩයෙන් සහ ප්‍රමාණයෙන් සමානයි හෙවත් එම ත්‍රිකෝණ දෙක අංග සමයි. දැන් අපිට පුළුවන් වුණොත් එහෙම මේ පෙන්වන නිල් පාට ත්‍රිකෝණ දෙක එකිනෙක අංග සමයි කියලා පෙන්වන්න. PSX QRY ට අංග සම කරන්න පුළුවන් නම් දැන් බලන්න ඒකේ හරිය පහසුවෙන් එනවා. PS කියන පාදය QR පාදයට සමානයි සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. SX සමානයි QY සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. PX පාදයේ සමානයි RY පාදය. සාධිතයි අපි ඔප්පු කරලා පෙන්නුවානේ. එතකොට මේ PSX ත්‍රිකෝණේ පාද තුන QRY ත්‍රිකෝණේ පාද තුනට සමානයි. ඒ කියන්නේ පුතේ පාපාප අවස්ථාවෙන් මේ ත්‍රිකෝණ යුගල අංග සමයි. අංග සම නිසා ඒවා වර්ගඵලයෙන් සමානයි. මොහොතක් බලන්න කොළ පාට ත්‍රිකෝණ දෙක ගත්තත් PQ පාදය SR පාදයට සමානයි සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද.
ඊට පස්සේ QX කියන පාදයේ SYට සමානයි ඒත් අර කුඩා සමාන්තරාශ සම්මුඛ පාද PX පාදයේ YR පාදයට සමානයි අපි ඔප්පු කරා එක සමානයි කියලා. කොළ පාට ත්‍රිකෝණ දෙකත් අවස්ථාවෙන් අංග සමයි. එතකොට කොළ පාට ත්‍රිකෝණයට වර්ගඵලයෙන් සමානයි නිල් පාට ත්‍රිකෝණයට වර්ගඵලයෙන් සමානයි. එතකොට පුතේ වෙන්නේ මේ කොළ පාට ත්‍රිකෝණේ නිල් පාට ත්‍රිකෝණේ එකතු කරාම ලැබෙන රූපය මෙතන කොළ පාට ත්‍රිකෝණය නිල් පාට ත්‍රිකෝණය එකතු කරලා ලැබෙන රූපයට මොකද වෙන්නේ? සමාන වෙනවා. අපි ඒක ලියන්නේ දරුවෝ PXX ත්‍රිකෝණය සහ QRY ත්‍රිකෝණය ගත් විට PS කියන පාදයේ සමාන වෙනවා QR පාදයට සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. ඊට පස්සේ පුතාලා SX කියන පාදයේ සමාන වෙනවා QY පාදයට. ඒකටත් හේතුව සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. ඊට පස්සේ පුතේ PX කියන පාදය RY කියන පාදයට සමාන වෙනවා සාධිතයි. එම නිසා PSX ත්‍රිකෝණය අංග සම වෙනවා QRY ත්‍රිකෝණයට වරහන් තුල පාතුන සමානයි. ත්‍රිකෝණ දෙක අංග සම කරේ අංග සම නිසා මොකද වෙන්නේ පුතේ? PSX ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් සමානයි QRY ත්‍රිකෝණය. ඒකට හේතුව අංග සම ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වේ. අංග සම ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වේ. ඊට පස්සේ කොළ පාට ත්‍රිකෝණ දෙක එකිනෙක අංග සමයිනේ. මම කලින් කියපු විදිහට ඒකත් අංග සම වෙන්නේ පුතේ අවස්ථාවෙන්. අර හේතු ටිකමයි. ඒක නිසා අපිට සාධනය කිරීමේදී දැන් අපිට එලෙසම ගන්න පුළුවන් කොළ පාට ත්‍රිකෝණ දෙක PQX ත්‍රිකෝණය අංග සම වෙනවා SRY ත්‍රිකෝණයට. අවස්ථාව ලියන්න ඕනේ නැහැ. එලෙසම කියලා ලියලා තියෙන හින්දා PQX ත්‍රිකෝණය වර්ගඵලයෙන් සමානයි SRY ත්‍රිකෝණය. ඒකට හේතුව අංග සම ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වේ. ඊට පස්සේ පුතේ මට PSXQ හදාගන්න මම කරන්නේ PSX ත්‍රිකෝණයට එකතු කරන්න කොළ පාට එක PQX ත්‍රිකෝණය. ඊට පස්සේ QRY ත්‍රිකෝණයට එකතු කරන්න පහළ තියෙන කොළ පාට ත්‍රිකෝණය SRY ත්‍රිකෝණය. ඒතර පුතේ උඩ තියෙන නිල් පාට ත්‍රිකෝණයයි කොළ පාට ත්‍රිකෝණය එකතු කරාම හැදෙනවා PSXQ වර්ගඵලය සමානයි යට කොළ පාට ත්‍රිකෝණය නිල් පාට ත්‍රිකෝණය එකතු කරාම හැදෙනවා SRQY වර්ගඵලය. පළවෙනි කොටස සාධනය කළ යුත්තේ පුතේ පළවෙනි කොටස සාධනය කළ යුත්තේ QX සමානයි SY බව අපි රූපේ ඇඳලා දත්ත ලකුණු කරා. මේකේ සාධනය ඔබ මෙහෙම හිතන්න. දැන් ඔබට කරන්න තියෙන QX කියන පාදය SY පාදයට සමාන කරන්න. ඒතර පාද දෙකක් සමාන වෙන අවස්ථා අපිට සමාන කරන්න පුළුවන් අවස්ථා කීපයක් සමාන කරන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. එකක් තමයි අපි එක එක try කරමු. එකක් බැරි නම් ඊළඟ එක ඒ විදිහට ඔබ හිතන්න. දැන් පුතේ QX කියන පාදයේ පිහිටන්නේ PQX කියන ත්‍රිකෝණය. SY පාදයේ තියෙන්නේ RSY කියන ත්‍රිකෝණය. ත්‍රිකෝණ දෙකක් තුල තියෙන පාද ත්‍රිකෝණ දෙකක් තුල තියෙන අංග සමාන වෙනවා පුතාලා කියන්නේ ඒ ත්‍රිකෝණ දෙක මොනවා වුණොත්ද?
ඒ ත්‍රිකෝණ දෙක අංග සම වුණා. ඒතර ඒකෙන් අපිට තේරෙන්නේ මේ ත්‍රිකෝණ දෙක අංග සම කරගත්තොත් අපිට කියන්න පුළුවන් qx සහ sy සමාන වෙනවා කියලා. දැන් අපි බලන්න ඕනේ මේ ත්‍රිකෝණ යුගලය අංග සම කරන්න. පා අවස්ථාවෙන්ද කෝ අවස්ථාවෙන්ද පාකෝප අවස්ථාවෙන්ද කර්ණප අවස්ථාව මෙතනට ගන්න වෙන්නේ නැහැ ඍජු කෝණයක් නැති නිසා මේ ත්‍රිකෝණවල ඔබ බලන්න මේ ත්‍රිකෝණ දෙක ගත්තාම px කියන පාදය ry පාදයට සමානයි. ගානේ දීලා තියෙනවා දත්තය. ඊට පස්සේ පුතේ මේ බලන්න මෙන්න මේ කෝණය මේ p කෝණයේ විශාලත්වය මම මේ ලකුණු කරන r කෝණයේ විශාලත්වයට සමාන වෙනවා. හේතුව pq සමාන්තරයි s r නිසා මෙතන z හැඩයක් හැදෙනවා ඒකාන්තර කෝණ. ඊට පස්සේ ඔබ බලන්න pq පාදය SR පාදයට සමාන වෙනවා. ඔබ දන්නවා මේ පාද දෙක සමාන වෙන්නේ සමාන්තරාශ්‍රයේ මොන ලක්ෂණය නිසාද? සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන නිසා. දැන් ඔබ බලන්න එක් ත්‍රිකෝණයක පාද දෙකයි අන්තර්ගත කෝණය. අන්තර්ගත කෝණය කියන්නේ සමාන වන පාද දෙක හමු වන තැන කෝණය. එක් ත්‍රිකෝණයක පාද දෙකයි අන්තර්ගත කෝණය අනිත් ත්‍රිකෝණයේ පාද දෙකයි අන්තර්ගත කෝණයට සමාන නිසා මේ ත්‍රිකෝණ යුගලය අංග සම වෙනවා. අංග සම නිසා qx සහ sy සමාන වෙන්නේ අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. මේ අනුරූපාංග කියන කතාව පුතේ ඉගෙන ගන්නකෝ. pqx ත්‍රිකෝණය මෙන්න මේ p කෝණයට ඉදිරියෙන් තමයි qx පාදයේ තියෙන්නේ. ඒතර p කෝණයට සමාන වෙන්නේ මෙතන r කෝණය. ඒතර ඒ r කෝණයට ඉදිරියෙන් තියෙන sy පාදය. එතකොට qx සහ sy අනුරූපාංග වෙන්නේ මේ විදිහට p ට ඉදිරියෙන් තියෙන පාදය p ට සමාන කෝණය වන r ට ඉදිරියෙන් තියෙන පාදය. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග විශාලත්වය සමානයි. අපි දැන් මේක ලියමු. ත්‍රිකෝණ දෙක අංග සම කරනකොට මේ ත්‍රිකෝණ දෙකේ නම් මුලින් ලියන්නේ pqx ත්‍රිකෝණය සහ rsy ත්‍රිකෝණය ගත්තිට. එතකොට පැහැදිලිව ඔබ මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න යන්නේ කියලා. එතකොට පුතේ ත්‍රිකෝණ දෙකේ නම් ලියපු පිළිවෙලට මේවයි අංග ලියන්න. px කියන පාදය සමාන වෙනවා පුතාලා ry කියන පාදය වරහන් තුල හේතුව දත්තය. ඊට පස්සේ මේ කෝණයේ ශීර්ෂයේ p එතකොට qpx කියන කෝණයේ විශාලත්වයෙන් සමාන වෙනවා මේ කෝණයේ ශීර්ෂය r s ry. ඒකට හේතුව pq පාදයේ සමාන්තරයි sr නිසා ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. ඊට පස්සේ පුතේ pq කියන පාදයේ සමාන වෙනවා sr කියන පාදයට. ඒකට හේතුව සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. එම නිසා අපි ඉහළින් ගත්ත ත්‍රිකෝණ දෙක pqx ත්‍රිකෝණය අංග සමයි rsy ත්‍රිකෝණය අංග සම වෙන අවස්ථාව දරුවෝ පාකෝපා ත්‍රිකෝණ දෙක අංග සම නිසා මම කලින් පෙන්නුවා අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග සමාන හින්දා qx සමානයි sy. ඒකට හේතුව අංග සම ත්‍රිකෝණ වල පුතේ අනුරූප අංග. දැන් මේක ඔබට වීඩියෝවක් නිසා මේක නිතර පුතේ බලලා නැවත වාරයක් ඔබ තනියෙන් මේ විදිහට හේතු දක්වමින් ගාන කීප වතාවක් තර්ක කරමින් හදුවට කමක් නැහැ කොහොමද මේක ආවේ කියලා. දෙවෙනි කොටස අපෙන් අහන්නේ සාධනය කළ යුත්තේ qx සමාන්තරයි sy බව. එතකොට දැන් ඔබට දරුවෝ මෙතන කරන්න තියෙන්නේ පාද දෙකක් සමාන්තර කරන්න. එතකොට ඔබ චුට්ටක් බලන්න ඕනේ ඔබ ජ්‍යාමිතිය තුල ඉගෙනගත්ත රේඛා දෙකක් සමාන්තර වෙන්න තිබිය යුතු ලක්ෂණ. රේඛා දෙකක් සමාන්තර වෙන්න තිබිය යුතු ලක්ෂණ. චුටි දෙයක් ඔබට මතක් කරොත් දැන් බලන්න ඔබට මේ මතකද කියලා. දැන් මේ රේඛා දෙක සමාන්තර නම් අපි දන්නවා
ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමානයි, අනුරූප කෝණ සමානයි, මිත්‍ර කෝණ පරිපූරක ඒ ආදී වශයෙන්. එතකොට අපි මේ රේඛා දෙක සමාන්තරද නැද්ද කියලා දන්නේ. මේ රේඛා දෙක සමාන්තර වෙන්නේ පුතේ කොහොමද? ඒකාන්තර කෝණ දෙක සමාන නම් මේ පිහිටීම ඒකාන්තරයි, මේ කෝණ දෙක සමාන නම් අපිට තීරණය කරන්න පුළුවන් මේ රේඛා දෙක සමාන්තරයි කියලා. මම ඔබට මතක් කරේ රේඛා දෙකක් සමාන්තරයි කියලා ඔප්පු කරන්න තියෙන එක ක්‍රමයක් තමයි ඒ රේඛා දෙක තීරයක් රේඛාවකින් ඡේදනය වුණාම සෑදෙන ඒකාන්තර කෝණ සමානයි නම් අපිට පුළුවන් මේ රේඛා දෙක සමාන්තරයි කියලා පෙන්වන්න. ඒ ක්‍රමයෙන් අමාරු නම් අපිට පුළුවන් වෙනත් ක්‍රමයකට යන්න. එතන බලන්න දැන් QX සමාන්තරයි කියලා කියන්න ඕනේ SYට. මම ඔබට යෝජනා කරන්නේ මෙහෙමයි. QX කියන රේඛාවයි SY කියන රේඛාවයි මෙන්න මේ තීරයක් රේඛාවෙන් XY ගෙන් ඡේදනය වෙනවනේ. ඡේදනය වුණාම සෑදෙන මේ රතු පාටින් මාක් කරන කෝණ දෙකේ පිහිටීම ඒකාන්තරයි. එතකොට මේ කෝණ දෙක විශාලත්වයෙන් සමානයි කියලා අපිට ඔප්පු කරගන්න පුළුවන් නම් එතකොට දරුවෝ වෙන්නේ මොකක්ද? ඒකාන්තර කෝණ දෙකක් සමාන වෙනවා. ඒකාන්තර කෝණ සමානින්ද මේ රේඛාව මේ රේඛාවට සමාන්තර වෙනවා. එතකොට මේ කෝණ දෙක විශාලත්වයෙන් සමාන කරගත්තොත් අපිට උත්තරයට යන්න පුළුවන්. එතකොට මේ කෝණ දෙක සමාන කරගන්නේ කොහොමද? ත්‍රිකෝණාංග සම කළාද, වෙන සුළු කිරීමක් භාවිතා කළාද? ආකාර කිහිපයක් තියෙනවා. එතකොට මේක පුතේ මම ඔබට යෝජනා කරන එක ක්‍රමයක්. ඔබ හිතන්න PQX කියන ත්‍රිකෝණය අංග සමයිනේ RSY ත්‍රිකෝණයට. ඒකේ අනුරූපාංග සමාන හින්දා මේ PQ පාදයට ඉදිරියෙන් තියෙන කෝණය අපි ගමු සිම්පල් A කියලා. එතකොට PQට ඉදිරියෙන් තියෙන කෝණය සිම්පල් A නම් A නම් අනුරූපාංගයේ RS ඉදිරියෙන් තියෙන කෝණය ඒකත් සිම්පල් A. ඔබ බලන්න PXY සරල රේඛාවක් නිසා මේ රතු පාටින් මාක් කරපු කෝණයයි ඒ කෝණයේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. මේ දෙක එකතු 180යි. එහෙනම් රතු පාට කෝණ විශාලත්වය වෙන්නේ 180න් මේ A කියන එක න අඩු කරන්න 180 ඍණ A. එලෙසම මේ කෝණයත් පුතේ මොකද්ද වෙන්නේ? 180 අඩු කිරීමේ. එතකොට මේ කෝණ දෙක සමාන හින්දා ඒකාන්තර කෝණ සමානයි. ඒ නිසා මේ රේඛාවට සමාන්තර වෙනවා. අපි ඒක ලියන්නේ මෙහෙම ලියන්න පුළුවන් පුතේ. දැන් අපි මේක සුළු කිරීමක් තියෙන පහසු නිසා මම මෙහෙම ලියනවා. PXY සරල රේඛාවකි. සිම්පල් A කියන එක මම එක PXQ කෝණය එකතු කරනවා රතු පාටින් මාක් කරපු QXY සමානයි 180යි උඩ සරල රේඛාවක් කියලා ලිව්වා පරිපූරක බද්ධ කෝණ. ඊට පස්සේ එතනින් QXYට උත්තරයක් එනවා 180න් ඔබ අඩු කරන්න ඕනේ PXQ. එලෙසම මම ගන්නවා මෙතන SYX උත්තරය. ඒකේ උත්තරේ සමානයි 180න් අඩු කරන්න ඕනේ SYR කෝණය. අර සිම්පල් A කියලා මාක් කරලා තියෙන කෝණය. නමුත් මෙන්න මේ කෝණ දෙක පුතේ මේ කෝණයයි මොකද වෙන්නේ කියන්නේ? මේ කෝණ දෙක විශාලත්වයෙන් සමානයි. ඇයි මේ කෝණ දෙක විශාලත්වයෙන් සමාන? PXQ කියන කෝණය මම මෙතන highlight කරලා තියෙන කෝණ දෙක SYR කෝණයට සමානයි. ඒ කෝණ දෙක සමාන වෙන්න හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. එතකොට දරුවෝ දැන් QXYට ආපු උත්තරය QXYට ආපු උත්තරය 180 අඩු කිරීම PXQ. SYXට ආපු උත්තරය 180 අඩු කිරීම SYR.
pxq සහ syr සමානයි නම් මේ අවස්ථා දෙකේම ලැබුණු උත්තර සමානයි. එම නිසා ඔබට ගත හැකි නිගමනය qxy කෝණය විශාලත්වයෙන් සමානයි syx කෝණයට. එම නිසා qx සමාන්තරයි sy හේතුව ඒකාන්තර කෝණ සමාන නිසා. පස්වෙනි අභ්‍යාසය රූපයේ දැක්වෙන්නේ ABCD සමාන්තරාශ්‍රයකි. එහි AD සහ BC පාද මත පිළිවෙලින් x සහ y පිහිටා ඇත්තේ dx සමානයි by වන පරිදිය. පළවෙනි කොටස ABY ත්‍රිකෝණයේ අංග සමයි DCX ත්‍රිකෝණයේ බවද AY සමාන්තරයි XC බවද සාධනය කරන්න. බලමු පුතේ කොහොමද හදන්නේ කියලා. පළවෙනි කොටස සාධනය කළ යුත්තේ ABY ත්‍රිකෝණය අංග සමයි DCX ත්‍රිකෝණය. බලමු සාධනය කරන්නේ කොහොමද කියලා. දැන් අපිට මේකේ තියෙන පුතේ ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්නනේ. එතන මේ ත්‍රිකෝණ දෙක තමයි අපි ත්‍රිකෝණ දෙක හඳුනගත්තොත් ABY ත්‍රිකෝණයයි DCX ත්‍රිකෝණයයි. ත්‍රිකෝණ දෙක අංග සම්බන්ධ අවස්ථා හතරක් තියෙනවා. දැන් මේකෙත් කර්ණප අවස්ථාව අමතක කරන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙක ඍජු කෝණික ත්‍රිකෝණ දෙකක් නොවන නිසා. පා අවස්ථාවෙන්ද පාකෝ අවස්ථාවෙන්ද කෝකෝ අවස්ථාවෙන්ද. ඔබ බලන්න දැන්ටම BY පාදයේ DX පාදයට සමානයි කියලා ගන්න පුළුවන්. දත්තෙන් කියලා දිනවා ඒ පාද දෙක සමානයි. ඊට පස්සේ මම මේ නිල් පාටින් පාට කරන B කෝණය මේ පෙනෙන D කෝණයට විශාලත්වයෙන් සමානයි. ඔබ දන්නවා ඇයි ඒ කෝණ දෙක සමාන වෙන්නේ? සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. ඊට පස්සේ බලන්න මේ AB පාදය සමානයි මොන පාදයටද කියන්නේ? DC පාදයට. ඇයි AB පාදයයි DC පාදයයි සමාන වෙන්නේ? සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද විශාලත්වයෙන් සමානයි. දැන් ත්‍රිකෝණ යුගලයේ අංග සම වෙනවා එක් ත්‍රිකෝණයක පාද දෙකයි අන්තර්ගත කෝණය සමාන පාද දෙක හමු වන තැන කෝණය අනිත් ත්‍රිකෝණයේ පාද දෙකකට සහ අන්තර්ගත කෝණය සමාන පාද දෙක හමු වන තැන කෝණයට සමාන නිසා අපි ඊට ලිව්වොත් පුතේ ABY ත්‍රිකෝණය සහ DCX ත්‍රිකෝණය ගත්තිට BY කියන පාදය සමානයි DX කියන පාදය වරහන් තුල දත්තය. ඊට පස්සේ පුතාලා B කෝණයේ තනියම ඉන්න හින්දා B කෝණය කියලා ලියන්නත් පුළුවන් අවශ්‍ය නම් අපි අකුරු තුනෙම නම් කරමු. ABY කියන කෝණේ විශාලත්වය සමානයි CDX කියන කෝණයට. ඒකට හේතුව සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ. ඊට පස්සේ පුතේ වෙන්නේ AB කියන පාදය දිගින් සමානයි CD කියන පාදයට වරහන් තුල සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. එම නිසා ABY ත්‍රිකෝණය අංග සමයි DCX ත්‍රිකෝණය වරහන් තුල අවස්ථාව පාකෝපා. දෙවන කොටස සාධනය කළ යුත්තේ AY සමාන්තරයි XC බව. අපි සාධනය ආරම්භ කරමු. දැන් ඔබට කරන්න තියෙන්නේ පුතේ මේ AY කියන පාදය සමාන්තර කරගන්න ඕනේ
XC පාදයට. එතකොට තීරයක් රේඛාවකින් ඡේදනය වූ විට සෑදෙන මේ කෝණ වලට අපි කියන්නේ මොනවද කියන්නේ? අනුරූප කෝණ. මේ අනුරූප කෝණ විශාලත්වයෙන් සමාන නම් මේ කෝණයට සමාන නම් මේ රේඛා දෙක එකිනෙක සමාන්තර වෙනවා. එතකොට ඔබ ඒ දැනුම මේ ගානට යොදන්නේ මේ බලන්න පුතේ. දැන් අපිට කරන්න තියෙන්නේ AY පාදය XC පාදයට සමාන්තර කරන්නනේ. මේ කෝණයයි අනුරූපයි. මේ කතා කරන්න ඉස්සෙල්ලා මේ කෝණ අංක කරගන්නවා. 1 2 කෝණ අනුරූප කෝණ. 1 2 කෝණ දෙක විශාලත්වයෙන් සමාන වුණොත් දරුවෝ අනුරූප කෝණ දෙක විශාලත්වයෙන් සමාන වෙනවා. අනුරූප කෝණ විශාලත්වයෙන් සමාන නම් අපිට පුළුවන් මේ රේඛා දෙක සමාන්තරයි කියලා කියන්න. එතන මේක සමාන කරගන්න ක්‍රමය මේ බලන්න. ABY ත්‍රිකෝණය DCX ත්‍රිකෝණයට අංග සමයිනේ. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග විශාලත්වයෙන් සමානයි. ඒ කියන්නේ පුතාලා මේ AB පාදයට අනුරූප කෝණය තමයි අංක 1 මගින් නිරූපණය වෙන්නේ. ABට සමාන වෙන්නේ DC පාදයේනේ. DC පාදයට අනුරූප කෝණය තමයි මේක මම එක අංක 3 කියලා නම් කරනවා. ඊට පස්සේ මේක සමාන්තර ආශ්‍රයක් නිසා DA පාදයයි CB පාදයයි සමාන්තරයි. 3 සහ 2 ඒකාන්තර කෝණ. 3 විශාලත්වයේ 2 විශාලත්වයේ සමාන වෙනවා. ඒ දෙක ඒකාන්තර නිසා. දැන් බලන්න ප්‍රත්‍යක්ෂ මගින් අපිට නිගමනයකට එළඹෙන්න පුළුවන්. 1 විශාලත්වයේ සමාන වෙන්නේ 3ට. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. 2 විශාලත්වයේ සමාන වෙන්නේ 3ට. ඒකාන්තර කෝණ. 1 විශාලත්වයක් 3ට සමාන නම් 2 විශාලත්වයක් 3ට සමාන නම් අපට ගත හැකි නිගමනයේ 1 විශාලත්වයේ 2 විශාලත්වයේ සමානයි. ඒතර 1 2 විශාලත්වයෙන් සමාන හින්දා AY XCට සමාන්තර වෙනවා අනුරූප කෝණ සමාන නිසා. අපි මේ ටික ලියමු පුතේ. අංක 1 මගින් නිරූපණය වන කෝණයේ නම AYB. කෝණේ විශාලත්වයෙන් සමානයි. අංක 3 මගින් නිරූපණය වන කෝණය DXC. ඒකට හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. ඊට පස්සේ DXC කියන කෝණේ විශාලත්වය සමානයි XCY අංක 2 කෝණයට XCY. ඒකට හේතුව DA කියන රේඛාව සමාන්තරයි CB නිසා ඒකාන්තර කෝණ. දැන් බලන්න මේ මෙතන ප්‍රත්‍යක්ෂය සුලින් ගත හැකි නිගමනය AYB සමාන වෙන්නේ DXCට, XCY සමාන වෙන්නේ DXCට. එතකොට AYB කියන කෝණය විශාලත්වයෙන් සමානයි XCY. එම නිසා AY කියන රේඛාව සමාන්තරයි XCට වරහන් තුල අනුරූප කෝණ සමාන නිසා.